සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂින් පෙරේරා. මම උගන්වන කැම්පස් එකේ ශිෂ්‍යයෝ කියන්නේ මට කැෂින් සර් කියලා. මගේ මේ YouTube channel එකේ නමත් කැෂින් පෙරේරා. ඔයගොල්ලෝ දැනටමත් මේක subscribe කරලා නැත්නම් subscribe button එක press කරලා subscribe කරන්න. මම මේ channel එක පටන් ගත්තේ ලංකාවේ පළමු වරට engineering studies වලට engineering mathematics, thermodynamics, fluid mechanics, solid mechanics කියන subjects වලට. එම subjects වලින් මම videos කරලා තියෙනවා. මේක educational channel එකක්. ඒත් එක්කම තව video series එකක් තියෙනවා The Base of All Knowledge කියලා. ඒත් එක්කම තවත් video series එකක් තියෙනවා සංගීතමය භාවනාව කියලා. දැනටත් මම videos 35ක් කරලා තියෙනවා. දැන් අද මම කරන්න යන්නේ සංගීතමය භාවනාව කියන video series එකේ video එකක්. එතකොට මම මේ channel එක කරන්න යොමු වුණේ මම දැක්කා මේ ලංකාවේ මම ජීවත් වෙන ලංකාව නිසා මම දැක්කා මේ ලංකාවේ විශේෂයෙන්ම හොඳ ආගමික රටක්. නමුත් අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයේ මූලික අර්ථය දැනට ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය යනු විෂයන් පමණක් විෂය දැනුම ලබා ගැනීම පමණක්ම නොවේ. ඒ අධ්‍යාපන ලබන අයගේ චරිතය සංවර්ධනය වීමක්, ජීවිතය වෙනස් වීමක්, ජීවිතයේ හොඳ පැත්තට නැඹුරු වීමක් සිදු වේ යුතුයි. අපි අධ්‍යාපනය පටන් ගන්න හරිනම් මොන්ටිසෝරි වුණාට මොන්ටිසෝරි නෙමෙයි පටන් ගන්න ඕනේ හරිනම් පටන් ගන්න grade 1 වලින් පළමු ශ්‍රේණියේ. පටන් ගන්න අධ්‍යාපනය අවසන් වෙන්නේ ප්‍රථම අධ්‍යාපනය අවසන් වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධියකින්. ඊට කලින් උනත් අධ්‍යාපනය අවසන් කරලා අතහැර යනවා සමහර අය සාමාන්‍ය පෙළෙන් නැත්නම් උසස් පෙළෙන්. ප්‍රථම උපාධිය අරගෙන අවසන් වෙච්ච මිනිස්සෙක් හොඳ ධර්මයක් සහිත මිනිසෙක් වෙන්න ඕනේ. ඊට එහා යනවා නම් මාස්ටර්ස් නැත්නම් විද්‍යාපති නැත්නම් අපි කලාවෙන් ගන්නවා නම් ශාස්ත්‍රපති නැත්නම් වාණිජපති ඒ වගේ අධ්‍යාපනපති ඒ උපාධියක් ගන්න පුළුවන්. ඒකට අපි කියන මාස්ටර්ස් කියලා. මාස්ටර් ඔෆ් සයන්ස් නැත්නම් මාස්ටර් ඔෆ් ආර්ට්ස්, මාස්ටර් ඔෆ් කොමර්ස් නැත්නම් මාස්ටර් ඔෆ් এডুকেෂන්. ඊතර මමත් කරලා තියෙනවා මාස්ටර් ඔෆ් මැථමැටික්ස් এডুকেෂන්. ප්‍රථම උපාධියට අපි බැචලර්ස් කියලා කියන්නේ. බැචලර්ස් උපාධියක් අපි සාමාන්‍ය බැචලර්ස් උපාධියකදී ඒක විද්‍යාවේදී වෙන්න පුළුවන්. නැත්නම් ශාස්ත්‍රවේදී වෙන්න පුළුවන්. නැත්නම් වාණිජවේදී වෙන්න පුළුවන්. අධ්‍යාපනවේදී වෙන්න පුළුවන්. විද්‍යා උපාධිය තියෙනවා. ඉංජිනේරු විද්‍යාවේදී නැත්නම් මෙඩිසින් වලට අපි කියනවා වෛද්‍ය විද්‍යාවේදී. ඒ වගේ අපිට මේක උපාධි තියෙනවා. එතන යහට ගියම දර්ශන උපාධි. දර්ශනපති. මාස්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා කියනවා. ඒක රිසර්ච් ඩිග්‍රී එකක්. එතන යහට ගියම තමයි ආචාර්ය උපාධියක් අපිට හම්බ වෙන්නේ. ඒව ලේසි නෑ එහෙම කරන්න. ඒවා කරනවා නම් සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ අධ්‍යයනයේ සමග ආධ්‍යාත්මික වර්ධනයක් සිදු වේ යුතුයි. ආධ්‍යාත්මික වර්ධනයක් සිදු වෙන්නේ නැත්නම් මේ අධ්‍යාපනයෙන් කිසි පළක් නැහැ. ඒක නිකන් දැනුම කේන්ද්‍ර කරගත් තමුන්ගේ වාසියට පමණක් දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් වෙනවා. දැනට ලංකාවේ පවතින්නේ එවැනි අධ්‍යාපන ක්‍රමයක්. සමහර විට ලෝකේ පවතින්නේ ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් වෙන්න පුළුවන්.
මේ ආගමක් කියන එක සාමාන්‍ය වැදගත් වෙන්නේ තමුන්ගේ චරිත සංවර්ධනය කිරීමට. තමුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කිරීමට. නමුත් අද ආගම් කියන ඒවාට වැඩි තැනක් දීලා නැහැ. ලංකාවේ නම් ආගම කියන එක තැනක් තියෙනවා. නමුත් පිටරටවල නම් ඒ තරමවත් නැහැ සමහර තැන්වලදී. ආගම නැති මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ මිනිසුන්ගේ මතු ජීවිතය ගැන, මතු ආත්මය ගැන අපි භයංකර ලෙස හිතනවා. නමුත් අපි දැනගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ බොහොම ස්වල්ප කාලයයි. එතනින් එහාට මොන හරි වෙනවයි කියන එක අපි හිතන්න ඕනේ ඕනම බුද්ධියක් තියෙන මිනිස්සෙක් හිතන්න ඕනේ. ඒවට තමයි ආගම් කියලා තියෙන්නේ. බුද්ධ ආගමෙන් නම් කියනවා ලබන ආත්මෙදී මේ ලෝකෙම එක එක ජීවියෙක් කියලා උපදින්න පුළුවන්. නැත්තම් අපායේ පෙරේතෙක් කියලා උපදින්න පුළුවන්. නැත්තම් දිව්‍ය ලෝකයේ දෙවියෙක් කියලා උපදින්න පුළුවන් කියලා බුද්ධ ආගමේ කියනවා. ඒතකොට ක්‍රිස්තියානි ආගම නැත්නම් රෝමන් කතෝලික ආගමේ කියනවා සාමාන්‍යයෙන් මේ ලෝකෙ උපදින එකපාරයි ආය නැවත නැවත මේ ලෝකෙ උපදින්නේ නැහැ. මරණයෙන් පස්සේ කෙලින්ම යන්නේ ඒ ආත්මය යන්නේ. ආත්මය යන්නේ එක්කෝ අපායට නැත්නම් ස්වර්ගයට. මේ දෙකටම යන්නේ නැති අය යනවා වැඩි හරියක් යනවා ශුද්ධිගිනි ස්ථානයට. සමහර අය ශුද්ධිගිනි ස්ථානට තැනතු ඔය කැරකරගෙන ඉන්න කට්ටියත් ඉන්නවා. බොහොම අමාරුයි. ඔය කියන තැන් වල තමුන්ට ඕන විදිහට යන්න බෑ ඒ තැන් වලට. තමුන්ට ඕන විදිහට යන්න නම් තමුන්ට ඕන විදිහට යන්න පුළුවන් හිතන්න පුළුවන්. තමුන් මේ ලෝකේ ජීවත් වුණොත් හොඳට. තමුන්ට ඕන විදිහට යන්න පුළුවන්. තමුන් නරක ජීවත් වුණොත් අපායට ස්ථිර වශයෙන් යන්න පුළුවන් කාගේවත් අවසරයක් නැතුව. ස්වර්ගයට යනවා කියන එක බොහොම අමාරු වැඩක්. අපේ අම්මා ඉස්සර ජීවිතුන් අතර ඉන්න කාලේ කියන කතාවක් තමයි. අපේ අම්මා හැමදේම ප්‍රශ්නයක් විසඳන්න ගියාම ඒකට පිළිතුරු හොයන්න ගියාම එයා පිළිතුරු හොයන්නේ අමාරු පැත්තෙන්. ලේසි පැත්තෙන් හොයන්නේ යාගේ ලේසි පැත්තෙන් ගන්න එපා. ලේසි පැත්තෙන් යනවා කියන්නේ ලේසි පාර සාමාන්‍ය පළල් ඒක අපායට යන්නේ. අමාරු පාර බොහොම කටු සහිතයි පටුයි ඒක යන්නේ ස්වර්ගයට කියලා. එතකොට අපි කටුක ජීවිතයක් අත්දකින්න ඕනේ මේ ලෝකේ. හැබැයි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ. කාටවත් කරදරයක් නොකර, පව් නොකර තමුන්ගේ ජීවිතේ ලස්සන කරගන්න නම් කරන්න තියෙන්නේ ආගම ධර්මානුකූල ජීවත් වීම. අපි ආගම ධර්මානුකූල ජීවත් වීම කියලා අපේ ආගම හරි අනිත්‍යගේ ආගම වැරදි කියලා අනිත්‍යගේ ආගමේ නීති වෙනස් කරන්න ඕනේ කියලා අපි එහෙම පෙළඹෙන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි දකිනවා මේ කාලේදී අපි එක රටක එක නීතියක් කියන සංකල්පයක් අහන්න ලැබෙනවා. ඒක හරි හොඳයි. එක රටක එක නීතියක් තියෙන්න ඕනේ. මේ එක රටක එක නීතියක් කියන එක මෙහෙමයි අපි එක එක ආගම් වලට එක රටක එක නීතියක් කියලා යනවට වඩා දැන් මුස්ලිම් ආගමේ නීතිය අපේ එක රටක නීතියට ක්‍රිස්තියානි ආගමේ නීතිය එක රටක නීතියට ගේනවට වඩා රටේ නායකයා සිට පහළම ඉන්න මිනිහා දක්වා පල්ලෙහාම ඉන්න මිනිහා කම්කරුවා දක්වා එක රටක එක නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් මම ඇහුවා මේ අපේ කතිකාචාර්යවරයෙක් පිටරට ගිහිල්ලා කැනඩා වල ඉඳලා එයා මෙහාට ආවා. එයා කිව්වා අනේ ගැෂෙන් මට හරි සන්තෝෂයි ඒ රටේ ඇවිදින්න ගියාම කිසිම කියන්නේ කිසිම හිතේ කරදරයක් නැතුව පාර ගියේ කියලා. මොකද මේ රටේ පාරේ නීති තිබුණලු නීති වලට එකඟව මිනිස්සු ගමන් කරාලු. රට වාහනයි මිනිස්සු ඔක්කොම එක විදිහට යනවලු. එක වර්ක්ෂොප් එකක් තිබුණලු කොහෙද තැනක යත් ඒකට ගියාලු. වැඩමුළුවක්. ඒ ගිය වෙලාවේ ඒකට වාහන නවත්තලා තිබුණේ ඒ වර්ක්ෂොප් එකට කිලෝමීටරයක් විතර දුරින්. කිලෝමීටරයක් විතර පයින් යන්න තිබුණා. ඒතර ඒ කිලෝමීටරයක් විතර පයින් යන තිබිච්ච අවස්ථාවේදී ආ දැක්කලු මේ ඒ කර්මාන්ත සම්බන්ධ අමාත්‍ය හැමතිත් ඒ කිලෝමීටර දුරින් තම වාහන නවත්තලා තම ගෙවදගෙන යනවා පයින්. තනියම තවත් කෙනෙක් එක්ක මේ කතා කර සුහදව කතා කරලා ආවලු. යාට අඳුරට බැලුවනේ මේ එන්නේ ඇමති කියලා. අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එක රටක එක නීතිය කිව්වට. ඇමති යනවා මේ වාහනේ පිටින් ඇතුළට. මිනිස්සු යන්න පයින් ඇවිදගෙන. ඒවා එක රටක එක නීතිය. ඒවා ටික පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අනිත් එක තමයි තවත් එකක් තමයි අපි බලන්න ඕනේ අපේ තනතුර මොකක්ද කියලා. අපේ දැන් මම ඉංජිනේරුවෙක් නම් ඉංජිනේරුවෙකුට කවදාවත් බෑ වෛද්‍යවරයෙක්ගේ වෛද්‍යවරයෙක්ගේ වෘත්තිය කරන්න. බෙහෙත් දෙන්න බෑ ලෙඩුන්ට. වෛද්‍ය සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරන්න බෑ ඉංජිනේරුවෙකුට. වෛද්‍යවරුන්ට බෑ ඉංජිනේරුවෙක්ගේ වැඩ කටයුතු කරන්න. ඉංජිනේරින් කරන වැඩ කටයුතු වෛද්‍යවරු කරන්න බෑ. එයා පාස් කරලා තියෙනවා පුළුවන් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එයාට ඒ කටයුතු කරන්න බෑ. ඒතර ඒ වගේම පූජ්‍යකෙක් ගත්තත් අපි දැන් මම මතකයි මෙයා කවුද අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලේ ජනාධිපතිලා ඉන්න කාලේ එයා කිව්වා
ඔය මොකද ස්ට්‍රයික් කරන කේස් එකට තමයි කිව්වේ. මහජනයා ඔය වෛද්‍යවරුන්ට නැත්තම් ඔය මේ ඉංජිනේරුවන්ට නැත්තම් ඔය වෙනත් අයට ඒගොල්ලන්ට බෑ දේශපාලනය කරන්න. නමුත් දේශපාලකයන්ට බෑ වෛද්‍ය වෘත්තිය කරන්න කියලා. ඒක දන්නේ නැහැ කියලා. තමුන්ගේ දේ බලාගෙන හිටියන හොඳයි කියලා. මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මමත් කියන්නේ ඒක තමයි. දැන් අපි දැන් පූජකයෙක් ගත්තොත් පූජකයෙක් ඉන්නේ මොනවටද? කොයි ආගමේ හෝ දැන් අපි හිතමු අපේ ආගමේ රෝමාන කතෝලික ආගමේ පූජකයෙක් ඉන්නේ දේශපාලනය කරන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ ධර්මයේ දේශනා කරන්න මිනිසුන්ගේ ආත්මය ගැන වග කියන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ. දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට වග කියන්න ඕනේ. මේ ලංකාවේ විසන සියලුම ජනතාවගේ ආත්ම සම්බන්ධ වග කියන්න ඕනේ අපේ කාර්යලතුමා. එයා තමයි දෙවියන් වහන්සේට වග කියන්න ඕනේ. ඒ ආතුල ඒ කාර්යලතුමා යටතේ ඉන්න සියලුම රදගුරුන් සහ සියලුම පූජකවරුන් මේ රටේ විසන සියලුම කතෝලික ආගමයන්ගේ ආත්ම සම්බන්ධ වග කිය යුතුයි දෙවියන් වහන්සේට. කවුරු හරි ලොකු වැරද්දක් කරලා කියනවා ඒ ආත්මික ජීවිතේට වග කියන්න ඕනේ උන්වහන්සේලා. ඒ වගේම තමයි අපි තුමු දැන් බුද්ධ ආගමේ අපි ගත්තොත් හාමුදුරුවෝ ගත්තොත් හාමුදුරුවෝ ඉන්නේ ධර්ම දේශනා කරන්න. ඒත් මිනිසුන්ගේ ආධ්‍යාත්මය හදන්න. නිසා දේශපාලනය කරන්න නෙමෙයි. ඉස්සර කාලේ රජුරු දේශපාලනය කරා දන්න හාමුදුරුවෝත් ඒක නමුත් ඒක සුදුසු ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න ඕනේ අතරම ඉන්න ධර්මයේ රකින්න නිසා. අපි දේශපාලනය කරනවා නම් අපි තුමු දැන් මොකක් හරි තැනක නායකයෙක් වෙනවා නම් මොකක් හරි හාමුදුරු කෙනෙක් හරි අපේ පූජකෙක් හරි නැත්නම් මුස්ලිම් ආගමේ පූජකෙක් හරි නැත්නම් හින්දු ආගමේ පූජකෙක් හරි අපි තුමු මොකක් හරි තැනක අපි වෛද්‍ය වෘත්තියේ නායකයෙක් හරි මොකක් හරි වෙනවනම් එයාට ඒ සිවුර ඇඳගෙන නැත්නම් ඒ ලෝගෝ ඇඳගෙන නැත්නම් ඒ තමුන්ට පූජක ඇඳගෙන කරන්න ගියාම ඒක නිකන් හරි එතනදි වෙන්නේ මොකද්ද? එයා දෝෂාරෝපණ ලක් වෙනවා මිනිසුන්ගේ සමහර මිනිසුන්ගේ. ඒ ආගමේ මිනිසුන්ගේ දෝෂාරෝපණ ලක් වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් අනිත් ආගමේ මිනිසුන්ගේ පොඩ්ඩක් ඇති වෙනවා ටිකක් පොඩ්ඩක් මේ දෝෂාරෝපණයක් ඇති වෙන පුළුවන්. දැන් මම දැක්කා ඊයේ පෙරේදා අර අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා වෙන මුරුත්තට්ටුවේ හාමුදුරුවන්ට මේ නොඑක් විදිහේ අපහාසාත්මක විදිහට කතා කර තිබුණා මම දැක්කා ඉන්නේ. ටික තනින් බැරි විදිහට තිබුණ අවස්ථා මම දැක්කා එක තැන්වල එක මේ වීඩියෝස් වල. ඒක ලකුණේ මේ ඒකට හේතුව තමයි මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ ගිහිලා කුලපතිකම ඉතින් ගත්තා. ඉතින් ඒක ඇත්තටම වැරද්දකුත් නැහැ. මොකද මේ ජයවතුමාට ඕන කෙනෙකුට බලය දිනන දෙන්න දැන් ඉතින් ඔය ඉතින් ඉස්සර හිටියේ අපේ ඔස්වල් ගෝමිස් රදගුරුතුමා හිටියේ. මම නම් කියන්නේ ඔය පූජකවරු සාමාන්‍යයෙන් ඕවගේ තැනකට යනවට හොඳයි තමුන්ගේ ආගම ගැන බලාගෙන ඉන්නවා නම්. දැන් අපේ කාර්යතුමාවත් අපේ පූජකයවත් කවදාවත් දේශපාලනය කරන්නේ නැහැනේ. ඒගොල්ලෝ යන්නේ නැහැනේ මේ පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැනේ. මොකද අපේ ආගමෙන් ඕවා තහනම් දේශපාලනය කිරීම. ජේසුස්වහන්සේ දේශපාලනය කරේ නැහැ. ජේසුස්වහන්සේ දේවනාසයලා දේශපාලනය කරේ නැහැ. උන්වහන්සේ සමාජයේ වෙන සිදුවෙන වැරදි තමයි මිනිසුන්ට කියලා දුන්නේ හැදෙන්නේ. මිසක් කාටවත් ඇඟිලි දික් කරලා කියන්නේ නෑ ඔබ කරන වැරදක් මේ ඔබ හදාගනින් කියලා. නමුත් උන්වහන්සේ මේ වැරද්ද දැක්කතන කතා කරා. ඒ කාලේ පරිසවරු සහ ඒ පාලකයෝ කැත වැඩ කරන නිසා ඒවා දේවනාසයේ ඒ මිනිසුන්ට ඒවා පෙන්වලා දුන්නා මේ වැරදි කියලා. ඒ පරිසවරු කරන කැත වැඩේ තමයි දවල්ට මිනිසුන් දැක්කම දේවනාසයේ ප්‍රශංසා කරනවා හැමෝටම පේන්නේ. නමුත් අත් දෙක උස්සලා හොයි හොයි ගන්න රැට ගිහිල්ලා ඔක්කොම ජරා ජීවිතේ ගත කරනවා. ඒක නිසා උන්වහන්සේ කිව්වා මේ ඉන්නේ ඇවිදින මිනිවල් කියලා. පිටින් සුදුුණු ගාගෙන ඇතුලේ කුණු වෙලා තියෙන මිනිවල් තමයි මේ ඇවිදින්නේ කියලා. ඉතින් ඒක ඒ වගේ තමයි. ඒ වැරද්ද දැක්කම පෙන්නලා දෙන්න ඕනේ. වැරද්දක් දැක්කම පෙන්නලා දෙන්නේ නැත්නම් ඒ මිනිහ හැදෙන්නෙත් නෑ. මේ ඒ මිනිහගේ ආදර්ශය යන අනිත් මිනිස්සුත් නරක ආදිට යනවා. අපායට යනවා. ඒක සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයෙක්ගේ නැත්නම් හොඳ සද්ධර්මිකයේ හැසිරෙන මිනිස්සෙක්ගේ ගතිගුණයක් නෙමෙයි. වැරද්දක් දැක්කම කරබාගෙන ඉන්න එක. කරබාගෙන ඉන්න නරකයි. ඒක වැරද්ද පෙන්නලා දෙන්න ඕනේ. වැරද්ද පෙන්නලා දෙන්නේ මේ මිනිහට අපහාස කරන්න නෙමෙයි. ඒ වැරද්ද කරන මිනිහට අපහාස කරන්න නෙමෙයි. ඒ වැරද්දට වැරද්ද බව පෙන්නලා දෙන්න ඕනේ. දැන් මමත් ඒකයි කිව්වේ. දැන් අපි තුමු දැන් අපේ වෛද්‍ය මොකක් හරි නායකයෙක් වෙනවා නම් අපි තුමු අපේ පූජකෙක් ගිහිල්ලා ලෝගෝ කරනවා. ලෝගෝ ගන්න ඉන්න නරකයි. අපි තුමු අපේ පුතුමාගේ නම ෆාදර් එක්ස් කියලා. ෆාදර් එක්ස් කියලා නම් යාගේ නම. එයාට කියන්න වෙන්නේ මිස්ටර් එක්ස් කියලා තමයි කියන්නේ එතනට ගියන් පස්සේ. ෆාදර් කියන්න බෑ. මිස්ටර් එක්ස් කියලා කියන්න වෙයි. එතකොට ඒ ලෝගෝත් ගාලා දාලා මේ කලිසමයි ෂර්ට් එක ඇඳලා කෝට් එක ඇඳලා හිටියන හොඳයි එතනට. ඒ පූජකයා කෝට් එක ඇඳලා හිටියන හොඳයි එතනට. කෝට් එකයි කලිසම ඇඳගෙන හරි නැත්නම් සාමාන්‍යයෙන් කලිසමයි ෂර්ට් එක ඇඳගෙන හිටියන හොඳයි. ඒතකොට කාගේවත් අපවාදයක් එතන වැටෙන්නේ නැහැ. මොකද අරකට ඇඳගෙන ගියා මිනිස්සු ඒකට ඒ ලෝගෝට නැත්නම් ඒ සිවුරට තමයි මේ ඇඳුමට තමයි මිනිස්සු මේ ගරු කරන්නේ. ඒ ධර්මයට නිකරු වෙනවා. ඒ තමුන් ඒක ඇඳගෙන සිටීම තුළ ඒ එක්ස් කියන එක්කෙනාට නෙමෙයි අගෞරව වෙන්නේ. ඒක නිසා අපි බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. අපේ බලය පෙන්වන්නේ අපි යන්න ඕනේ.
දැන් මම අතන මම කැම්පස් එකේ මම ඊයේ පෙරදා මේ අපේ ක්‍රිස්මස් වලට හැමෝටම පොඩි කේක් කෑල්ල ගන්න ගිහලා දුන්නා. ඒක කතිකාචාර්යවරයාටත් එහෙමයි, විශ්වවිද්‍යාල ලොක්කටත් එහෙමයි. ඒකේ ජීවත් වෙන ඒකේ වැඩ කරන ඩ්‍රයිවර් වුණ හැටත් එහෙමයි, ක්ලීනින් සර්විස් එක කරන කෙනාටත් එහෙමයි හැමෝටම දුන්නේ එකම කේක් කෑල්ල. ඒක දින අවස්ථාවේ මම දැක්ක සමහරක් අයට මම ක්ලීනින් සර්විස් එකේ කෙනා මම කෙනෙක්ගේ කතා හරින ගමන් විශ්වවිද්‍යාලේ වැඩ කරන නොනවින් ස්ටාෆ් එකේ මෙම්බර් කෙනෙක්ගේ කතා හරින ගමන් මම පොඩ්ඩක් ඉන්නේ මේ පොඩ්ඩක් ඉන්න කියලා මේ මෙහෙම ඔයාටත් දෙනවා කියලා දුන්නම අරයාගේ මූණ හොඳට සිනාවිලා ඉතිපිච්ච මූණ අර නොනවින් ස්ටාෆ් එකේ කෙනා මූණ නිකන් ඇඹරිලා ගියා මේ අරයට දුන්නා කියලා ඒක කේක් කෑල්ල. යාට පහත් ආකාරයෙන් දෙන්න කියලා. මම දන්නේ සාමාන්‍යයෙන් මම දන්නේ බෞද්ධ ආගමේ එහෙම කියනවාද කියලා පහත් හැට සලකන්න කියලා. එහෙම කියනවාද කියලා මම දන්නේ නැහැ. එහෙම කියනවාද කියලා මම නම් හිතන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඒ වගේ දෙයක් කියයි කියලා. පහත් හැට සලකන්න කියලා. එක එක වේද තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ ඒ වගේ දේවල් කියන්නේ නැහැ. අපේ ආගමේ නම් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ හැමෝම එකයි කියලා. මිනිස්සු හැමෝම එකයි. මම කිව්වා ඒ වෙලාවේදී මේ පස්සේ ඩ්‍රයිවර්ලා දෙන අවසර මම කිව්වා මට මේ විශ්වවිද්‍යාලයේ නායකයත් එකයි, කතිකාචාර්යවරුත් එකයි, රියදුරු වුණ ඔබත් එකයි, ළමයිත් එකයි. ඒතකොට ඒක රියදුරේ කියව කතාව දැක්කද? අනේ සර් මට ඒ වගේ වචනයක් අහන්නත් ආසයි කිව්වා. මම මේ මිනිස්සුගේ හිත සන්තෝෂ වුණා. මම කිව්වා හේතුව විශ්වවිද්‍යාලේ නායකයා කරන්නේ නැත්, කතිකාචාර්යවරයා කරන්නේ නැත්, ඔයා කරන්නේ නැත්, මම කරන්නේ මේ සමාජයට සේවයක්. කරන සේවයේ මූණවර විතරයි වෙනස් වෙන්නේ. ඒ හැමෝම කරන එක සේවයක් කරන එකම සේවය කරන්නේ. ඉතින් ඒක නිසා අපි එක එක්කෙනෙක් උඩ දීලා සලකන්න ඕනේ නැහැ, වඳින්න යන්න ඕනේ නැහැ. මම වඳින්නේ නැහැ මිනිස්සුන්ට. වඳින්නේ එකම එක දෙවෙනි හතර මම මෙහෙම දෝත් මුදු දීලා වඳින්නේ වෙන කාටවත් වඳින්නේ නැහැ. වඳින්න ඕනේ නැහැ. මම හැබැයි දෙන අවස්ථාවේදී මෙහෙම වැඳලා මේ වැඳලා කියන්නේ මෙහෙම ප්‍රාර්ථනා කරලා මෙහෙම කරලා දේව ආශිර්වාද ලැබේවා කියලා කිව්වා මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඒක වඳිනවා කියලා කියන්නේ වඳීමක් නෙමෙයි ඒක ආචාරය. හැමෝටම කිව්වා. දේව ආශිර්වාද ලැබේවා. මොකක් අය කිව්වේ ඔබටත් එසේම වේවා කියලා. හරිනේ? මටත් එසේම වේවා තමයි. මට එසේ නොවුනත් ඒගොල්ලන්ට එහෙම එසේම වේවා. ඉතින් ඒක නිසා අපේ සිත පිරිසිදු කර ගන්න ඕනේ. අපේ සිත පිරිසිදු කර ගන්න ඕනේ. ඒතර මේ සිත පිරිසිදු කරගත්තාන් පස්සේ ওই ඉන්ජෙක්ෂන් කිසි වැඩක් නැහැ. කියන්නේ වැඩක් නැහැ කියන අර්ථය නෙමෙයි මම කියන්නේ. ඉන්ජෙක්ෂන්ස් වලට වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කර ගැනීම. ඉන්ජෙක්ෂන්ස් වැඩක් නැහැ කියන නෙමෙයි කියන්නේ. ඉන්ජෙක්ෂන්ස් දැන්ට ගහන වෙලා තියෙන්නේ මේ මිනිස්සුගේ තියෙන නරක හිත නිසා ඒකට අර පත්තු බඳිනවා වගේ දෙයක් ඔය ඉන්ජෙක්ෂන් ගහනවා කියන එක කරන්නේ කොරෝනා රෝගෙන් බේරෙන්න. ඒක දැන් කළ යුතුයි. මොකද නැත්තම් මිනිස්සු බේරෙන්නේ නැහැ. මේ කොරෝනා රෝගෙන්. නමුත් ඔය කිසිම බේතක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හරියට ජීවත් වෙනවා. අපි සද්ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ තියෙන තමුගේ ධර්මයානුකූලව බුද්ධ ධර්මයේ මිනිස්සයා බුද්ධ ධර්මයේ හරියට බුද්ධ ධර්මයේ තුල හරියට ජීවත් වෙනවා නම් ක්‍රිස්තියානි ධර්මයේ ජීවත් වෙන නිසා ඒ ධර්මයේ තුල හරියට ජීවත් වෙනවා නම් මුස්ලිම් ධර්මයේ තුල ඒ මිනිස්සයා හරියට ජීවත් වෙනවා නම් හින්දු ධර්මයේ තුල ඒ මිනිස්සයා හරියට ජීවත් වෙනවා නම් ඔය කිසිම රෝගයක් කිසිම කරදරයක් බාහිර බලපෑමක් තමුගේ ජීවිතේවත් තමුගේ අසල්වැසියන්ගේ ජීවිතේට දෙන්නේ නැහැ. දැන් මම ඒක ගිය the base of all knowledge කියන එකේ ඉදි කිව්වා ඒ වීඩියෝ සීරීස් එකේදී මම කිව්වා මේ අපේ ජීවත් වෙන පරිසරය අපිට අයිති නෑ. නමුත් අපි ඒක රැක බලා ගන්නවා. ඒක අපි කියන විදිහට වැඩ කරන්නේ නෑ. ඒ පාලනය වන්නේ දෙවියන්වහන්සේ කැමැත්ත අනුව. දෙවියන්වහන්සේ තමයි ඒක පාලනය කරන්නේ. මේ යට තියෙන පොළොවේ සෑදෙලා තියෙන එක එක තල චලනය වෙන්නේ දෙවියන්වහන්සේ කැමැත්ත අනුව. ওই තලයක් එක තලයක් පොඩ්ඩක් මිලිමීටර දශම ගණන් කුඩින් ගිය හැටි මූදේ ගියා නම් ඒක සුනාමියක් වෙලා ලෝකෙටම විනාශයක් ගෙන දෙන්න පුළුවන්. පොඩ්ඩයි මේ වෙන්න ඕනේ විනාශ වෙන්නේ. ඉතින් බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. දැන් අද අපි කරන්න යන්නේ සංගීතමය භාවනාව. අපි ඒක නිසා පොඩ්ඩක් භාවනාවට සූදානම් වෙමු. ඔයගොල්ලෝ දැනටමත් හොඳට රිලැක්ස් වෙලා ඒ කියන්නේ තමුන්ගේ ශරීරය බුරුල් කරගෙන නිදහස් ආකාරයකට එක්ක ඉඳගෙන ඉන්න නැත්නම් හිටගෙන ඉන්න කැමති ආකාරයෙන් සිටින්න බලන්න. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ S2 වහගන්න. S2 පියාගන්න. S2 පියාගන්න, තදින් පියාගන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳින් S2 වහගන්න. S2 තද කරලා වහන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට S2 පියාගන්න.
දැන් වටපිටාවේ ඇසෙන ශබ්ද වලට හොඳින් අහුම්කම් දෙන්න. ඒ ශබ්දය මොකක් හරි ලීයකට ලීයක් ගන්න ශබ්දයක් වගේ වෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවක ශබ්දයක් වෙන්න පුළුවන්. යාන වාහන යන ශබ්දයක් වෙන්න පුළුවන්. කුරුළු ගී ගායන ශබ්දයක් වෙන්න පුළුවන්. මොහොත පෝගාන ශබ්දයක් වෙන්න පුළුවන්. සුළං හම ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ සියලුම ශබ්ද කෙරෙහි හොඳින් අවධානය යොමු කරන්න. දැන් අපි හුස්ම ගැනීම සම්බන්ධව අවධානය යොමු කරමු. හොඳින් හුස්ම ඉහළට ගන්න, පහළට ගන්න. පහළට යවන්න. හොඳින් හුස්ම ඉහළට ගන්න. හොඳින් පහළට යවන්න. හොඳින් හුස්ම ගන්නවාද කියලා අවධානය යොමු කරන්න. දැන් තමාගේ පවුල ගැන අවධානය යොමු කරන්න. තමාගේ පවුලේ කවුද සිටින්නේ? තමුගේ අම්මයි තාත්තයි, තමුගේ සහෝදර සහෝදරියෝ, ආච්චිලා සේරේ ඉන්නවද? තව නෑදෑ හිත මිත්‍රාදීන් ඉන්නවද? ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන් සමග තමුන්ගේ බැඳීම කොතක් දුරට තිබෙනවාද කියලා. විශේෂයෙන්ම තමුන් දුවෙක් හරි පුතෙක් නම් තමුන්ගේ අම්මා සහ තාත්තා සමග
කොතෙක් දුරට තමන්ගේ බැඳීම තිබෙනවාද? අම්මා සහ තාත්තා සමග බැඳීම මොන වගේද කියලා තමන්ගේ බැඳීම මොන වගේද කියලා ටිකක් අවධානය යොමු කරන්න. මේ අම්මා සහ තාත්තා සමග තමුන් කෙරෙහි තමුන්ට ඇතින බැඳීම එය අප්‍රසන්න එකක්ද? ඒ කියන්නේ තරහවක්ද? වෛරයක්ද? නැත්නම් ආදරයක්ද? කරුණාවක්ද? තරහක් හෝ වෛරයක් හෝ තිබෙනවා නම් තමුන් ඒ තමුන්ගේ හිතෙන් අයින් කරන්න. තමුන් ඒ අයට මෛත්‍රිය කරන්න. තමුන් ඒ අයට කරුණාව පාන්න. ඒ වගේම තමුන් සමග හිත නොහොඳව ඉන්න අනිත් අය ගැන අවධානය යොමු කරන්න. තමුන්ට සමාව දෙන්න බැරි අය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සමාව දෙන්න බැරි හේතුවත් තමුන් අවධානය යොමු කරන්න. අපි දන්නවා ජේසුස් වහන්සේ කිසිම වැරදක් නොකර කුරුසේ මරණයට යොමු වුණා. උන්වහන්සේ කිව්වේ නෑ මම වැරදි කරේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වේ නෑ මම නිර්දෝෂයි කියලා කිව්වේ නෑ. උන්වහන්සේ එය සතුටින් බාරගත්තා. උන්වහන්සේ මරණාසන්න මොහොතේදී උන්වහන්සේ ඇනගසුපු අයට උන්වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ මැරුවේ මේ මිනිස්සු තමයි කියලා. නමුත් උන්වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේ සමාව දුන්නා නම් කිසිම වැරදක් නොකරපු උන්වහන්සේට වැරදි කරපු අයට තමුන්ට ඇයි සමාව දෙන්න බැරි? තමුන්ට පුළුවන් ඒ සමාව දෙන්න. තමුන් යතුරු වැරදක් ඒ මිනිසුන්ට වෙන්නේ නැති. ඒක නිසා අනිවාර්යයෙන්ම තමුන් මේ වෙලාවේදී දෙවියන් වහන්සේගේ නාමයෙන් තමුන් පොරොන්දු වෙන්න. තමුන් සමාව දෙනවා කියලා මේ මිනිසුන්ට. තමුන්ගේ හිතෙහි තියෙන නරක බලපෑම, නරක වෛරය, ඊර්ෂ්‍යාව, ඒ සියල්ලක්ම තමුන් හිත අතාරිනවා කියලා තමුන් මේ වෙලාවේදී අවධානය යොමු කරන්න.
දැන් තමාගේ අදිෂ්ඨානය ගැන තමාගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්න. තමාගේ අරමුණ කුමක්ද? සිසුවෙක් නම් තමුන් අධ්‍යාපනය ලබන සිසුවෙක් නම් තමාගේ අරමුණ කුමක්ද? තමා දැනට මොනවද කරන්නේ? ඒ කරන දේ සාධාරණව කරනවද? අධ්‍යාපනය හදාරන එක සාධාරණව කරනවද? ඒ නැත්නම් දෙමාපියන් රැවටීමට කරන දෙයක්ද? එහෙම දෙමාපියන් රැවටීමට කරන දෙයක් නම් තමා මතක තබාගෙන තමාම රැවටෙන බව. දෙමාපියන් නෙමෙයි රැවටෙන්නේ. දෙමාපියන් ජීවත් වෙලා ඒගොල්ලන් ජීවිතාංශය ඉවරණයන් පස්සේ ඒගොල්ලෝ මැරිලා යනවා. නමුත් තමුන් රැවට ගැනීමක් විතරයි කරන්නේ. තමුන්ට මේ ලැබිලා තියෙන උපරිම ඵල නෙලා ගැනීම අවස්ථාවෙන් තමුන් උපරිම ඵල නෙලා ගන්න ඕනේ. ඒ කෙරෙහි අධ්‍යාපනය කෙරෙහි තමුන්ගේ ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු කරන්න. අනාගතේ අපිට මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක අපි ශාස්ත්‍රකාරයන් ගිහිලා අහන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේදී අනාගතේ තමුන්ට මොනවද වෙන්නේ? තමුන් කොහොමද යා යුත්තේ? තමුන්ගේ අනාගත ගමන කොහොමද යා යුත්තේ යන්න? ඔබට මේ වෙලාවේදී දෙවියන් වහන්සේ කතා කරන්න යනවා. දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්න යනවා. ඒක නිසා ඔබ ඇස් පියාගෙන ඉන්න. ඒ කෙරේ එක අවධානය යොමු කරගෙන ඉන්න. එක දිගට අවධානය යොමු කරගෙන ඉන්න. සමහර කලාවට දර්ශනයකින් තමුන්ට පෙනෙන්න පුළුවන්. තමුන් කුමක්ද කරන්න ඕනේ කියන එක. එතකොට ඒ සඳහා මම මේ සංගීතමය භාවනාව යොදා ගන්නවා. දැන් මේ වෙලාවේදී මම සංගීත ඛණ්ඩයක් වාදනය කරනවා. ඒ උපයෝග කරගන්න දෙවියන් වහන්සේට යාඥා කරන්න. මේ වෙලාවේදී දෙවියන් වහන්සේට කියන්න තමුන්ගේ පවුන්ට ක්ෂමා වෙන්න කියලා. තමුන් කරපු වැරදි ක්ෂමා වෙන්න කියලා. තමුන් කාත් එක්ක තරහ නැහැ කියලා කියන්න. එබැවින් දෙවියන් වහන්සේට යාඥා කරා දෙන්න තමුන්ගේ අනාගතය සඵලමත් කර ගැනීම සඳහා තමුන්ට අවශ්‍ය කරන වරප්‍රසාද මේ වෙලාවේදී දානය කරන්න කියලා. මඟ පෙන්වන්න කියලා දෙවියන් වහන්සේට යාඥා කරන්න. එය කරන්න මම මේ සංගීතය වාදනය කරන අවස්ථාවේ. දැන් ඒක කරන්න පටන් ගන්නවා. අන්තිමේදී මම මේක සංගීත භාවනාව සංගීතය අවසන් කරන අවස්ථාවේ ඇස් දෙක අරින්න එපා. ඇස් දෙක අරින්න එපා. අරින්න කියනකම් ඇස් දෙක අරින්න කියනකම් ඇස් දෙක අරින්න එපා. දැන් මේක පටන් ගන්න.
දැන් මං හිතනවා ඕගලන්ට සුදුසු පිළිතුරක් දෙවියන් වහන්සේගෙන් ලැබෙන්න ඇති කියලා. තව පිළිතුර අනුව ජීවත් වෙනවා කියලා දෙවියන් වහන්සේට පොරොන්දු වෙන්න අදිෂ්ඨානය කරගන්න.
දැන් අපි අවධානය ගෙන යොමු කරමු. අවට අවධානය යොමු කරමු. අපි අවධානය යොමු කරමු අවට පරිසරය ගැන. අවට පරිසරයේ ඇසෙන ශබ්ද ගැන හොඳින් අවධානය යොමු කරමු. දැන් අපි ක්‍රමක්‍රමෙන් දැස් අරින්න. දැස් අරිමු. එහෙනම් අදට මම භාවනාව මේ පමණයි. ඔයගොල්ලෝ දැන් පොරොන්දු වෙච්ච පරිදි මේ විදිහට ජීවිතය ගත කරන්න අදිෂ්ඨානය කරගන්න. ඔයගොල්ලෝ සහැල්ලුවක් අත්දකින්න ඇති මේ මිනිත්තු කිහිපය තුළ මා හිතනවා එය දෙවියන් වහන්සේ විසින් දුන්න විශිෂ්ට තෑග්ගක් හැටියට. එහෙනම් අපි අදට මෙතන නවතිමු. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න මගේ channel එක. එහෙනම් ඔයගලන්ට සුබ අනාගතයක්. දෙවියන් වහන්සේ තුල සුබ අනාගතයක්. සා දෙවියන් වහන්සේගේ සරණයි.